හරි අපි අද කතා කරමු කම්ප්ලෙක්ස් ඉන්ටිග්‍රේෂන් වල ඉඳන් කම්ප්ලෙක්ස් වල තියෙන පාර්ට්ස් එතකොට මෙතන ඉඳන් තියෙනවා කම්ප්ලෙක්ස් ඉන්ටිග්‍රේෂන් ඊළඟට Cauchy integral theorem Cauchy integral formula Cauchy integral formula for derivatives ඒ ටික සෑහෙන වැදගත්. එතකොට BSc එක ඉවර වෙලා කෙනෙක් MSc MPhil PhD සහ එතනින් එහාට ඉගෙන ගන්නවා නම් ගොඩක් මේවා සෑහෙන වැදගත් දේවල්. එතකොට මේ බේසික් හරියට ඉගෙන ගන්න. ගොඩක්ම කම්ප්ලෙක්ස් ඉන්ටිග්‍රේෂන් වල ඉඳන් තමයි කම්ප්ලෙක්ස් වල සෑහෙන වැදගත්කමක් තියෙන්නේ. හරි අපි බලමු. එතකොට මේ වගේ කර්ව් එකක් තිබ්බොත් හරි මේක සිම්පල් කර්ව් එකක් ඒ වුණාට ක්ලෝස් නෑ. ඊළඟට දෙවෙනි එක සිම්පල් සහ ඒ වගේම ක්ලෝස්. මේ වගේ කර්ව් එකක් සිම්පල් උත් නෑ ක්ලෝස් උත් නෑ. ඊට පස්සේ ඊළඟට ගියොත් මේක ක්ලෝස්ඩ් ඒ වුණාට සිම්පල් නෑ. හරි අපි ඊළඟට ගියොත් කම්ප්ලෙක්ස් ඉන්ටිග්‍රේෂන් වලට එතකොට අපිට ගානක් දීලා තියෙනවා compute the integral c කියන්නේ කර්ව් එකක්. එතකොට මේක තමයි අපිට දීලා තියෙන ෆන්ක්ෂන් එක z bar d කියන එක. එතකොට dz ගෙන් අනුකලනය කරන් තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද කරන්නේ කියලා. එතකොට මේ c කියන කර්ව් එක මේකේ ආරම්භක point 0 point එක 0 0 කර්ව් එක end වෙන්නේ 1 වලින් එකකින්. එහෙනම් අපෙන් අහනවා ABC කියලා කොටස් තුනක් ප්‍රශ්න. පළවෙනි කොටසෙන් A part එකෙන් අහනවා y සමානයි x. එතකොට 0 0 වලින් ඉඳන් 1 1 වෙනකම් y සමානයි x. දිගේ මේ ඉන්ටිග්‍රල් එකේ වැලියු එක හොයන්න. ඊළඟට කියනවා මේක ඊළඟ පැරබෝලා එකක් y = x². එතකොට 0 0 වලින් ඉඳන් 1 1 වෙනකන් තියෙන්නේ. ඊළඟ එකත් C is a polygonal line OAB. හරි. එතකොට එක්සෑම් එකකට වගේ මේකක් දුන්නොත් අපිට සමහර වෙලාවට රූප දෙන්න පුළුවන් නැත්නම් අපි අඳ ගන්න ඕනේ. එතකොට ඒකට ලෑස්ති වෙන්න පොඩක් හොඳට රූප ඇඳලා එහෙම සූදානම් වෙන්න. කලින් එක්සෑම් එකකට කලින්. ඒතර y සමාන x කියන්නේ මේක. ඒතර අපි දන්නවා මේක එක පොයින්ට් එක. හරි. y සමාන x නම් x එකේදී y එකයි. ඊට පස්සේ මේක x කෝඩිනේට් එක එකයි මේක y කෝඩිනේට් එක එකයි. ඊට පස්සේ මම කරන්නේ මේ පාත් තුන වෙන වෙනම ඇඳ ගන්නවා මේකේ. ඊට පස්සේ පැරබෝලා y = s². ඒතර y = s² අපි දන්නවා මේ වගේ යන එකක්. එතකොට අපිට ඕනේ මෙන්න මේ 0 ඉඳන් මේ 1 1 වෙනකම් විතරයි. ඒකට අදාළ කොටස විතරක් ඇඳම ඇති. ඊළඟට කියනවා polygonal line OAB. එතකොට මේක A මේක B. හරි. එතකොට මේක තමයි පාත් එක C. හරි. එහෙනම් මට දැන් ඕනේ ඒ කොටස මේ ඉන්ටිග්‍රල් එක මේ පාත් එක දිගේ කීයද කියලා අහනවා. හරි. එහෙනම් C z bar dz. එහෙනම් අපි දන්නවා
කියන්නේ x plus iy නම් z bar කියන්නේ x minus iy. හරි. එහෙනම් මෙතෙන්ට x minus iy. එතකොට z කියන්නේ x plus iy නම් dz කියන්නේ dx plus idy. හරි. එහෙනම් ඊට පස්සේ මම මේ ගත්ත ප්‍රකාශනය මම x minus iy මේ වරහණින් මල්ටිප්ලයි කරනවා. එතකොට මට එනවා මේ තරුව කියන ප්‍රකාශනය. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ එකක් සුළු කරගන්න හැමෝටම පුළුවන්. හරි. x වතාවක් dx ඊට පස්සේ එතන අපි යූස් කරනවා i squared කියන්නේ -1. මොකද i කියන්නේ මෙන්න මේක. හරි. ඍණ එකේ වර්ගමූලය. එහෙනම් i වර්ගයේ ඍණ එකයි. ඊට පස්සේ මේකට ගිහිල්ලා දැන් යනවා අපිට තියෙන පාත් එක y = x. හරි. එහෙනම් අපි මේ වෙලාවේදී y = x. එතකොට අපි දන්නවා අපිට දීලා තියෙන පාත් එක මේක. එහෙනම් ඒකට අදාළව dy/dx හොයාගන්නවා. ඒක එකයි. එහෙනම් dy = dx. හරි. එහෙනම් මේකේ අපි ඉන්ටිග්‍රේට් කරනකොට මේක යන්නේ මේ පැත්තට. හරි. මේව යන්නේ. එහෙනම් x තමයි x වෙනස් වෙනවා කියලා ගන්නවා. බිංදුව ඉඳන් 1 වෙනකම්. හරි. ඔය x මේකේ රේන්ජ් එක 0.1. හරි. ක්ලෝස් ඉන්ටර්වල් එක. එහෙනම් අපි මේක ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ 0 to 1. හරි. බිංදුව ඉඳන් 1 වෙනකම් x dx එමමයි y ට දානවා x. හරි. මෙතනින් y ට x කියලා දානවා dy ට dx කියලා දානවා. ඊට පස්සේ මේ පැත්තේ කැලේ කැපිලා යනවා. හරි. ඊට පස්සේ සුළු කරාට පස්සේ 1යි කියලා එනවා. ඊට පස්සේ b පාත් එක ගත්තොත් දැන් මේ වගේ ගානකදී ආයි මුල ඉඳන් මේම ලියලා හදන්න ඕනේ නැහැ. මොකද ගානේ abc කොටස් තුනම එකට තියෙන්නේ. එහෙනම් පළවෙනියට ඒ කොටසේ සුළු කරපු මේ සාධාරණ ප්‍රකාශනයට තරුවක් හරි abc හරි කැමති විදියට මේක නොටේෂන් එකක් දාගෙන ඊට පස්සේ ඒක අරගෙන ඒකට අදාළ පාත් එක එකේ වැලියුස් ආදේශ කරලා ආන්සර් එක ගත්තම හරි. එතකොට මේකේ ගන්නවා නම් මේකේ y = x squared කිය x වර්ගය. එහෙනම් y = x වර්ගය නම් dy/dx කියන්නේ 2x. එහෙනම් dy කියන එක එනවා 2x dx. ඒකෙත් x ගේ රේන්ජ් එක 0.1. එහෙනම් අර ආපු ප්‍රකාශනයටම හරි මේ තරුව කියන ප්‍රකාශනයට y ට දානවා x වර්ගය dy ට දානවා 2x dx. එතකොට හැමෝටම ඒක ආදේශ කරගන්න පුළුවන්. ඊට පස්සේ මට ඒකේ ආන්සර් එක එනවා 1 දාන i 1 3න් 1 කියන. හරි. එතකොට a වල ආපු ආන්සර් එක වෙනයි b වල ආපු ආන්සර් එක වෙනයි. හරි. ඊළඟ එක පාත් c. හරි. මට යන්න තියෙන්නේ පාත් එක c b o a b. හරි. එතකොට අපි දන්නවා ඉන්ටිග්‍රේෂන් එකක් කරද්දී මේව OAB කියන එක OA මුලින් හොයනවා ඊට පස්සේ AB හොයනවා. ඊට පස්සේ ඒ දෙක එකතු කරාම OAB එනවා. හරි. එහෙනම් මේ පාත් එකේදී අපි දන්නවා මේකේ y = 0. හරි. මොකද මේ ඕනම පොයින්ට් එකක් ගත්තම හරි x ගේ වැලියු එක මොකක් හරි තියෙනවා y ගේ වැලියු එක 0. හරි. x ගේ වැලියු එක මොකක් හරි තියෙනවා y ගේ වැලියු එක 0. එහෙනම් මේ ලයින් එකේ ඉක්වේෂන් එක y = 0. හරි. මෙන්න මේ. හරි. එහෙනම් ඒ විදිහට
මම OA දිගේ ගත්තොත් එහෙනම් මේක දිගේ ගත්තොත් අර ප්‍රකාශනයම අරගෙන එතකොට x ගේ එකමයි රේන්ජ් එක y equal 0 නම් එතකොට dy යට dx කියන්නේ 0 එහෙනම් dy කියන්නේ 0 හරි ඒ අදාළ ටික අර වගේ මේකට දාලා ඉවරලා උත්තරේ එනවා භාගයයි කියලා ඊට පස්සේ AB දිගේ ගන්නකොට අර වගේම මෙන්න මේ පාත් එක හරි එතකොට ඒකේ මේකයි පාත් එක හරි එතකොට මේ පොයින්ට් එකක් මොකක් හරි ලිව්වොත් එක වැලියු එක මොකක් හරි y ට වැලියු එකක් තියෙනවා ඊට පස්සේ ආයි මෙතන x එකයි y ට තව මොකක් හරි වෙනවා මෙතන දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන් ඒ වගේ එතකොට x ගියාගේ නියතයි y ගියාගේ සෝරි මෙතන එක දෙක නෙමෙයි දශම ගණන් මොකද මෙතන y ගේ එක දී ඉන්නේ ඒ වගේ අපිට මේක x equal 1 කියලා හඳුනා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ x equal 1 කියන වැලියු එක මේකට දානවා එහෙනම් ඒකේ dx කියන්නේ 0 එතකොට මේකෙදි මේ ලයින් එක දිගේ y ගෙන් තමයි රේන්ජ් එක ගන්න ඕනේ 0 වලින් ඉඳන් 1 කියලා හරි එතකොට මේ ලයින් එක මෙහෙම යනවා හරි එතකොට මේක තමයි රේන්ජ් එක හරි 0 වලින් ඉඳන් 1 ඊට පස්සේ ඒක මං ආදේශ කරලා ඒ විදිහට සුදු කරාම භාගය දනයි කියලා එනවා එහෙනම් මට අවසානයේදී OAB කියන එක මේ දෙක එකතු කරලා එක දාන i කියලා එනවා හරි එතකොට හොඳට මතක තියාගන්න මෙතන ආපු උත්තරේ අර උඩා ආපු උත්තරයි වෙනස් කියලා හරි මෙතන ආපු එකයි ඊට පස්සේ මෙතන ආව එකයි හරි වෙනස් කියලා ඒක තේරෙනවා හරි ඊළඟ එක තමයි ඒ ගානම මම හදනවා අපි මෙතන කලින් ෆන්ක්ෂන් එක ගත්තේ z bar එතකොට මේක මම ෆන්ක්ෂන් එක වෙනස් කරා z වර්ගය කියලා එහෙනම් අර විදිහටම z වර්ගය කියන්නේ z කියන්නේ x iy x දාන iy නම් z වර්ගය කියන්නේ x දාන iy ගේ වර්ගය හරි එතකොට x දාන iy ගේ වර්ගය සුළු කරගන්න හැමෝටම පුළුවන් දැන් මොකද කලින් වීඩියෝ එකේ අපි කරා එක x දාන iy වර්ග කරන්න පුළුවන් හැමෝටම එතකොට මේකයි ඊට පස්සේ මේක සුළු කරාට පස්සේ මේ තරු දෙක කියලා මම ගත්තා එන දිග ප්‍රකාශන හරි එතකොට කෙනෙක්ට සුළු කරන්න මෙහෙම පාවිච්චි කරන්න ඕනේ නැහැ තමන් කැමති වෙන ක්‍රමයක් තියෙනවා නම් හරි එහෙම වෙන ලේසි ක්‍රමයක් හරි එහෙම කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ එතකොට මේකේ තරු දෙක කියලා එනවා මේකෙදි අර විදියටම x ගේ රේන්ජ් එක දාලා පාත් එක දාලා සුළු කරාට පස්සේ මේ මෙන්න මේ එකම අංශයක එනවා එතකොට c එකේදී OA plus AB හරි OA වලට එන්න ඕනේ මේක AB වලට එන්න ඕනේ මේක ඒ දෙක එකතු කරාට පස්සේ මේක එන්න ඕනේ හරි එතකොට මේකෙදී කියන්න ඕන අතිවිශේෂ කාරණය එතකොට ළඟ මොකක් හරි රතු පෑනක් හරි මොකක් හරි දිනවන ලියා ගන්න තරුවක් දාලා කම්ප්ලෙක්ස් මේ වගේ ඉන්ටිග්‍රේෂන් එකක් හොයනකොට dz කියලා හරි මෙන්න මෙතන තියෙන ෆන්ක්ෂන් එක fz හරි එතකොට මෙන්න මේක ඇනලිටික් නම් මේ පාත් එක මොකක් වුණත් හරි මේ 0 වලින් නම් එකට මේ මොන පාත් එකේ ගියත් මේ වටෙන් ගහලා කොහෙන් ගියත් අපිට එන්නේ එකම අංශයක
ඒ වගේම මේ ඉන්ටිග්‍රේෂන් එකේ මෙන්න මෙතන තියෙන FZ කියන එක Z bar වගේ හරි ඇනලිටික් නොවන එකක් නම් හරි එහෙනම් අපිට වෙනස් උත්තරේ එනවා මොකද පාත් එක මත ඒක රඳා පවතිනවා හරි එතකොට මම කිව්වා ඇනලිටික් කියන්නේ මොකක්ද කියලා පළවෙනි වීඩියෝ එකේ ඇති හරි ඒ කියන්නේ කෝචි රීමාන් ඉක්වේෂන්ස් satisfy වෙනවා නම් අපි කියනවා ඒක ඇනලිටික් කියලා එතකොට Z bar වගේ එකක් කෝචි රීමාන් ඉක්වේෂන් satisfy කරන්නේ එහෙනම් complex integration කරනකොට දැනගත යුතු අතිවිශේෂ කාරණය මෙන්න මෙතන තියෙන ෆන්ක්ෂන් එක ඇනලිටික් නම් පාත් එක වැඩක් නැහැ මොන පාතෙන් හදන්න දුවා එකම උත්තරේ එන්න ඕනේ. දැන් එක්සෑම් එකකදී වගේ මේක මොකක් හරි ගාණක් දුන්නොත් මෙතන ඇනලිටික් ෆන්ක්ෂන් එකක් දීලා. හරි ඉසෙට් ස්කයාර්ඩ් හරි මොකක් හරි ඇනලිටික් වෙන එකක් දුන්නොත් එතකොට ඒ කොටස හැදුවම තේරෙන්න ඕනේ B කොටසේදී ආන්සර් එක එකම එන්න ඕනේ කියලා. නැත්තම් ගාණ හදලා දිනන වැරදි. හරි. ඒතකොට ඒ වගේ චෙක් කරගන්න පුළුවන්. නමුත් ඇනලිටික් නොවන මේ වගේ එකක් දුන්නොත් එහෙම කරන්න බෑ. ඇනලිටික් ෆන්ක්ෂන් එකක් දුන්නොත් අපිට හොයාගන්න පුළුවන් අපේ හදපු ගාණ හරිද කියලා. හරි. ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට complex integration එකේදී properties හරි මේවා සාමාන්‍ය අනුකල්නය වගේ තමයි එකතුවෙන් කඩන්න පුළුවන් ඊට පස්සේ C කියලා කර්ව් එකක් තිබ්බොත් මේව එකම ෆන්ක්ෂන් එක C1 C2 කියලා කර්ව් දෙකකින් එහෙම හොයලා C1 වලින් හොයලා පුළුවන් C2 හොයලා ඒ දෙක එකතු කරාම හරි ඊට පස්සේ K කියලා කොන්ස්ටන්ට් එකක් තිබ්බොත් ඒක එළියට ගන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ කර්ව් එක මොකක්ද කර්ව් එකක් ගමුකෝ මේ පැත්තට කියලා අපිට මෙහෙම අපිට පුළුවන් මෙහෙම හොයලා මේක ඍණෙන් වැඩි කරාම හරි ඒ කියන්නේ දැන් C කියන එක නා මෙහෙම නම් හරිද මයිනස් C කියන්නේ අනිත් පැත්තට මයිනස් C කියන්නේ ඔහොමයි කියන්නේ මේක ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත විරුද්ධයි මේක ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත හරි එතකොට ඉංග්‍රීසියෙන් කියනවා clockwise කියලා අනිත් පැත්තට කියනවා anti clockwise කියලා හරි එතකොට අපිට මොකක් හරි හොයන්න පුළුවන් අපිට ගාණක් දුන්නොත් මෙහෙම තියෙන එකක් හදන්න කියලා අපි කරන්නේ මෙහෙම තියෙන එකට හදලා උත්තරේ ඍණෙන් වැඩි කරනවා ඒ වගේ හරි ගොඩක් ප්‍රූෆ් වලදී තමයි මේක ඕන වෙන්නේ හරි ඒක පොඩ්ඩක් දැනගන්න ඊළඟට simply connected domain multiply connected domain වල definition මේ තියෙන්නේ exam වලදී අහුවොත් මේවා මේ විදියට මේ වගේ ලියන්න එතකොට මම ආයි කියන්නේ නැහැ මේ මොනවාද කියලා උඩ රූප ඇඳලා මම පෙන්නනවා ඊට පස්සේ multiply connected කියන්නේ simply connected නැති ඒවා හරි ඊළඟට මෙතන ඉඳන් ගොඩක් වැදගත් එක්සෑම් වල ලොකු බරක් මෙතන ඉඳන් තියෙනවා හරි අපි බලමු කෝචි ඉන්ටිග්‍රල් තියරම් කෝචි තමයි හොයාගත්තේ ඒකයි එයාගේ නමින් මේක තියෙන්නේ කෝචි ඉන්ටිග්‍රල් තියරම් කියලා හරි එතකොට FZ කියන්නේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් මේ අනුකලනය ඇතුළේදී හරි එතකොට මේ ෆන්ක්ෂන් එක ඇනලිටික් වෙන්න ඕනේ ඊළඟට f' z කියන එක නා කන්ටිනියස් වෙන්න ඕනේ හරි හරි එහෙම වෙලා ඒ කර්ව් එක simply connected වෙන්නත් ඕන හරි ඒක මෙහෙම වුණොත් මෙන්න මේ අනුකලනය 0 වෙනවා එතකොට මේ කර්ව් එක simple smooth හරි piecewise smooth කියන්නත් පුළුවන් ඊළඟට close හරි
එතකොට අපි මේක ගානක් හදනකොට මම තේරුම් කරන්න. හරිද? මේකෙදි කෝචි ඉන්ටිග්‍රල් තියරම් කියන එක ඇහුවොත් මොකද්ද තියරම් කියලා මේක ලියන්න ඕනේ. එතකොට මේ ලියන වෙලාවට මේ තියරම් කටපාඩම් කරන්න යන්න අමාරුයි සාමාන්‍යයෙන්. මොකද්ද වෙන්නේ කියලා මතක තියාගන්න. මෙන්න මේ ෆන්ක්ෂන් එක වෙන පාටක් ගමු. මෙන්න මේ ෆන්ක්ෂන් එක analytic හරි ඊළඟට f' z continuous වෙන්න හරි. එතකොට ඒ වෙන ෆන්ක්ෂන් එක මෙන්න මේකෙදි සිම්ප්ලි කනෙක්ටඩ් වෙන්න ඕනේ. හරි හරි මම ගානකදී කියන්නම්. ඊට පස්සේ ඒ ටික දැන් ෆන්ක්ෂන් එක කොහොමද ඇනලිටික් f' z continuous හරි ඒ ටික මතක තියාගත්තම මේකේ භාගයක් විතර ඉවරයි. ඉතින් අපි දන්නවා මෙහෙම තිබ්බොත් මේක 0 කියලා. හරි එතකොට මේක 0 කියලා අමුතුවෙන් මතක තියාගන්න දැන් නැහැ කෝජි ඉන්ටිග්‍රල් තියරම් එකේදී ඒක 0. හරි ඊට පස්සේ කර්ව් එක එතකොට කර්ව් එක ගැන මතක තියාගන්න අපි c කියලා අංකණය කරන කර්ව් එක. හරි සිම්පල් වෙන්න ඕනේ ස්මූත් වෙන්න ඕනේ ක්ලෝස්ඩ් වෙන්න ඕනේ. හරි සිම්පල් හරි සරලයි. මේම එකක් සිම්පල් නෙමෙයි. හරි ඒ උඩ මං කිව්වනේ. එතකොට ක්ලෝස් වෙන්නත් ඕනේ ක්ලෝස්. හරි ස්මූත් හරි සුමට. හරි මේකේ තව එකක් තියෙනවා. මේක මෙන්න මේ සාමාන්‍යයෙන් අපි ගණන් වලදී ඒක බලමු. ඒක traversed in anti-clockwise direction කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අපි ඒක ගානකදී බලමු. එතකොට මේ කෝචි ඉන්ටිග්‍රල් තියරම් එක ගත්තාම මෙතන ඉඳන් තියෙනවා කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා for derivatives කියලා. එතකොට මේ තුනට එන්න ඕනේ කන්ඩිෂන් එක එක ඒවා තියෙනවා. කෝචි ඉන්ටිග්‍රල් තියරම් එකයි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එකයි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා for derivatives කියන එකයි ඒවා තුනක්. හරිද? එතකොට කෝචි ඉන්ටිග්‍රල් තියරම් එක ඇප්ලයි කරන්න නම් මෙන්න මේක කිව්වාගේ ෆන්ක්ෂන් එක මෙහෙම වෙන්නේ. හරිද? ඒ මුණොත් 0. හරිද? ඊට පස්සේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන එකට වෙනම කන්ඩිෂන්ස් තියෙනවා. ඊළඟට කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා for derivatives කියන එකට වෙනම කන්ඩිෂන්ස් තියෙනවා. හරිද? එතකොට කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන එකයි එතකොට කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන එකයි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා for derivatives කියන එකයි මේ දෙක ටිකක් එක වගේ. මේක චුට්ටක් වෙනස්. මේකෙදි මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ ඉන්ටිග්‍රේෂන් එක 0 වෙනයි කියන. හරිද? මම මේ ගොඩක් පැහැදිලි කරන්නේ ඕගොල්ලන්ට ගණන් හදනකොට ගොඩක් ඕන නිසා මේවා ඇප්ලයි කරන්න. හරි? ඊට පස්සේ අපි බලුවොත් තව තියරම් එකක් තියෙනවා කෝචි ගෝස් තියරම් කියලා. සාමාන්‍යයෙන් එක්සෑම් එකකදී මේකත් කෝචි ඉන්ටිග්‍රල් වගේම එකක්. ෆන්ක්ෂන් එක ඇනලිටික් වෙන්න ඕනේ සිම්ප්ලි කනෙක්ටඩ් ඩොමේන් එකකදී. එතකොට ඒකෙත් මේක 0. කර්ව් එක සිම්පල් ස්මූත් ක්ලෝස් කර්ව් එකක් වෙනවා. හරි? එතකොට අපි සාමාන්‍යයෙන් මෙතන ඉඳන් ගණන් හදනකොට කෝචි ඉන්ටිග්‍රල් තියරම් කෝචි ගෝස් තියරම් දෙකම එක වගේ සලකනවා. මොකද ලොකු වෙනසක් නැති නිසා සාමාන්‍ය එක්සෑම් එකකදී from by කෝචි ගෝස් තියරම් කියලා ලියන්නේ නැහැ. by කෝචි ඉන්ටිග්‍රල් තියරම් කියලා තමයි ලියන්නේ. හරි. එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු. මෙන්න දීලා තියෙනවා මෙන්න මේ ඉන්ටිග්‍රල් එක. මේක තමයි අපේ රීජන් එකේදී මෙන්න මේ ඉන්ටිග්‍රල් එක වැලියු එක හොයන්න. හරි. දැන් හොඳට බලන්න. දැන් මේකනේ අපි fz කියලා ගන්න. හරි.
එහෙනම් e වල ෆන්ක්ෂන් එකක්. හරි. එතකොට අපි දන්නවා e වල ෆන්ක්ෂන් ඇනලිටික් කියලා අපි කලින් ගණන් හදලා තියෙන පළපුරුද්ද. හරිද? එතකොට මේවා ඇනලිටික් කියලා හොයන්න යන්න එපා කිසිම දවසක. එහෙම ලිව්වම ඇති. හරි? මේක ඇනලිටික්. හරිද? වරාන්න ඇතුලේ හේතුව ලියනවා නම් e to the power මොකක් හරි ෆන්ක්ෂන් ඕන ඒවා entire function. හරි? e to the power functions entire function. හරි? entire කියන්නේ මුළු complex plane එකේම ඇනලිටික්. හරි? හැමදාම එවුරියා. එතකොට අපි දන්නවා දැන් මොකක් හරි මෙහෙම කර්ව් එකක් ඊට පස්සේ මේ වගේ ගණන් වලදී මුලින්ම මේ ඇතුලේ ෆන්ක්ෂන් එක බලනවට වඩා මුලින්ම කරන්න ඕනේ දුන්න ගමන් මෙන්න මේ රූපය අඳගන්න. හරිද? එතකොට මේ රූපය අඳිනවා මම අපි දන්නවා z z නෝඩ් ගේ මාපාංකය සමානයි කැපිටල් හරි සිම්පල් හරි r. හරි? එතකොට z නෝඩ් කියන්නේ කේන්ද්‍රය, r කියන්නේ අරය. එතකොට මේකේ අරය එකයි, මේ z නෝඩ් කියන්නේ බිඳුව. එහෙනම් 0 0 කේන්ද්‍රය වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තයක් තමයි එන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ගණන් වලදී අපි මෙන්න මෙහෙම ඊතලයක් දානවා. අපිට විශේෂයෙන් කිව්වත් නැතත් අපි කියමු දැන් ගානකදී අපිට මොකක් හරි දීලා මේ C කියන එක්කෙනා ට්‍රැවර්ස් වෙලා තින්නේ මේ පැත්තට කියලා හරි වාමාවර්තව කියලා ඒගොල්ලෝ විශේෂයෙන් කිව්වොත් කොහොමද දාන්න නැති වුණත් මේ ඊතලයේ සාමාන්‍යයෙන් මේ මේ පැත්තට දාන්න. ඔර්ලෝසුවේ කටු කැරගෙන අතට විරුද්ධ දිශාවට. අපි ඒකට කියනවා ඇන්ටි ක්ලොක්වයිස් කියලා. මේ පැත්තට තිබ්බොත් ක්ලොක්වයිස් කියලා වෙනවා. එතකොට විශේෂයෙන් මෙහෙම සාමාන්‍යයෙන් ඇතැම් අවස්ථාවක කියන්න පුළුවන් මෙහෙම වුණොත් හොයන්නේ කියලා. නමුත් බොහෝ ගණන් අපිට සාමාන්‍ය විදියට දෙන්නේ මේකට ඇප්ලයි කරන්න කියලා. එතකොට අපි කර්ව් එක ඇඳලා මෙහෙම ඊතලේ දාන්න. මෙහෙම දෙන ඒවත් මම පස්සේ කියන්නම්. ඊට පස්සේ ගොඩක් දැන් අපි දන්නවා මේ ඊළඟට අපි ගියා ෆන්ක්ෂන් එක බලන්න. ෆන්ක්ෂන් එක ඇනලිටික්. එහෙනම් ෆන්ක්ෂන් එක ඇනලිටික්. ඊළඟට අපි යනවා theorem එකේ conditions function එක analytic. ඊට පස්සේ curve එක simply connected close. හරි? මේකත් ලියනවා traversing anti-clockwise. හරිද? එහෙනම් අපිට මේ theorem එක apply කරන්න පුළුවන්. Cauchy integral theorem කියන එක. so එතකොට මෙන්න මේ මම ඉරක් ගහලා තියෙන එක ලියන එක අනිවාර්යයි. හරිද? by the Cauchy integral theorem. හරිද? දැන් මං ගාන පැහැදිලි කරේ නැහැ. මම කිව්වේ මේ කර්ව් එකට අදාළව මේක කොහොමද simply connected close. හරි? දැන් කර්ව් එක යන විතරයි. හරි? දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ කර්ව් එක මත සහ කර්ව් එක ඇතුලේ. හරිද? මෙන්න මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක ඇනලිටික්ද කියලා. හරිද? හරි හොඳට අහගන්න. අපි බලන්න ඕනේ මෙන්න මේ කර්ව් එකයි මේක ඇතුලේ. හරිද? මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක ඇනලිටික්ද කියලා. හරිද? එතකොට අපි දන්නවා මේ ෆන්ක්ෂන් එක කම්ප්ලෙක්ස් ප්ලේන් එකේ ඕනම තැනක ඇනලිටික්. එහෙනම් ඒකට අනුව e to the power sin z squared කියන ෆන්ක්ෂන් එක මේ දීලා තියෙන ඩොමේන් එකේ ඇනලිටික් වෙනවා. එහෙනම් අපිට Cauchy integral theorem එක දාන්න පුළුවන් මේක හදන්න. එහෙනම් අපි ලියන්න ඕනේ දැන් අපි ඒ conditions අනිවාර්යෙන් ලියන්න ඕනේ. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. curve එක මෙහෙම conditions කියලා ඔක්කොම ටික ලියන්න ඕනේ. function එක මෙහෙම කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ ටිකට වෙනම ලකුණු හම්බෙනවා. ඊට පස්සේ අන්තිමට ලියන්න ඕනේ by Cauchy integral theorem. එහෙනම් මෙන්න මේ අපි හොයන්න දුන්නේ එක අගේ 0. හරි? එච්චරයි. හරි?
ඊළඟට යනවා තව අලුත් ගානකට දීලා තියෙනවා ෆන්ක්ෂන් එක dz over z minus 1 z plus 3 හරි එතකොට මේකේ කර්ව් එක දීලා තියෙනවා සර්කල් එකක් z minus 1 වල මහපාංගය සමාන 1යි එතකොට අපි ඒක ඇඳ ගන්න අපි දැන් දන්නවා හැමෝම z minus 1 සමාන 1යි නම් අපි zx plus iy කියලා දානවා එහෙනම් x minus 1 plus iy හරි එහෙනම් කේන්ද්‍රය එක බිඳුව වෙච්ච අරය එකක් වෙච්ච වෘත්තය එහෙනම් මෙතන 0 කැපෙන්න ඕනේ මෙතන කැපෙන්න ඕනේ දෙක බිඳුවේ හරි අරය එකක් නිසා ඊට පස්සේ හරි එතකොට මම මුලින්ම ගුවා දුන්න ගමන් සර්කල් එක හරි දීලා තියෙන රීජන් එක ඇඳ ගන්න. එතකොට අපි ගණන් හදනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ C කියන එක්කෙනා. ඒක සර්කල් එකක්ම විතරක් නෙමෙයි. මොකද මේ කියන්නේ මෙතනින් එහාට තියෙන මුළු කොම්ප්ලෙක්ස් ඔක්කොටම. හරිද? C කියන්නේ හැම වෙලාවෙම සර්කල් එකක්ම වෙන්න ඕනේ නැහැ. හරිද? මේක මෙහෙම ඉලිප්ස් එකක් වගේ වෙන්නත් සෝරි මේක මෙහෙම ඉලිප්ස් එකක් වෙන්නත් පුළුවන් මොකක් හරි සිම්ප්ලි කනෙක්ටඩ් ඩොමේන් එකක් හරි මෙහෙම එකක් වෙන්න පුළුවන් ඉතින් අනිත් පැත්තට හරි ඒ වගේ එක එක වෙන්න ಜಾති වෙන්න පුළුවන් එතකොට හැම වෙලාවෙම සර්කල් එකක්ම වෙන්න ඕනි කියලා එහෙම නියමයක් නැහැ මොකක් හරි සිම්ප්ලි කනෙක්ටඩ් ඩොමේන් හරි හරි අපි ඊළඟට යම් පල්ලෙහාට දැන් අපේ ඊළඟට යනවා අපි ෆන්ක්ෂන් එකට දැන් dz කියන්නේ විශේෂයෙන් එහෙනම් අපේ ෆන්ක්ෂන් එක 1 over z minus 1 z plus 1 හරි ඊට පස්සේ අපි ගියා ගානේ පල්ලෙහාට අපි දන්නවා මේ වගේ එකක් දුන්නම බින්න බව කඩා ගන්න ඕන මුලින්ම හරි අපි දන්නවා partial fractions හොයන විදිය මෙහෙම කරලා එතකොට මේවට සංඛ්‍යා දාන්න බෑ z සමානයි 1 z සමානයි ඍණ 3 කියලා ඒ කියන්නේ පේපර් එකේ එහෙම ලියන්න බෑ ලිව්වොත් ලකුණු නැහැ පැත්තක කොහේ හරි කටු වැඩ පොලේක හරි හොයලා එහෙම කොටාමන්නේ හරි ඒවයි කියලා කියන්න ඕනේ නැහැ මොකද දන්නේ එතකොට සාමාන්‍යයෙන් සංගුණක සංසන්දනය කළා තමයි මේව බින්න බව හොයන්න. එතකොට AB හොයාගත්තට පස්සේ එතකොට මම FZ කියලා ගත්තේ මේක නම් ඒකට අදාළව මට එනවා පල්ලෙහා FZ කියන්නේ මේක කියලා. හරි. AB වල අගය දැම්මම. එහෙනම් දැන් බලනවා මෙතන අවස්ථා දෙකක් තියෙනවා. හරි. මේක එකක් මේක එකක් මේක එකක් හරි එහෙනම් මේ දීලා තියෙන රීජන් එකට අනුව හරි දීලා තියෙන රීජන් එක දැන් බලන්න හරි දීලා තින්නේ z minus 1 equals 1 හරි මම ඒක මෙතනින් කටුවට හැන්දොත් හරි මෙතන 1 මෙතන 1යි දැන් මේක අපි දන්නවා මේ ෆන්ක්ෂන් එක එකයට 4යි වතාවක් z minus 1 කියන එක z සමානයි 1 වුණොත් එක බෙදීම බිඳුවක් වගේ නේද ඒ කියන්නේ අර්ථ දැක්වීමක් නැහැ හරි එහෙනම් z සමානයි 1 වෙලාවට මේ ෆන්ක්ෂන් එක අර්ථ දැක්වෙන්නේ නැහැ හරි ඊළඟට තමයි ඒකම මේක ගත්තොත් z සමානයි ඍණ 3 වෙලාවට මේ ෆන්ක්ෂන් එක අර්ථ දැක්වෙන්නේ හරි එතකොට ඒක හොයලා ඒක වෙනම හිතන්න හරි එතකොට ඒක හොයලා ඊළඟට බලන්න ඕනේ දැන් අපි මේ දැන් අර්ථ දැක්වෙන්නේ නැති එක තියෙනවානේ z සමානයි 1යි z සමානයි ඍණ 3 හරි දැන් අපිට අවශ්‍ය මෙන්න මේ දීලා තියෙන රීජන් එක ඇතුලේ හරිද මෙන්න මේක ඇනලිටික්ද නැද්ද කියන එක තමයි අපිට ඕනේ හරිද එතකොට මම වෙන පාටක් යූස් කරොත්
ඉසෙට් සමාන එක තියෙන්නේ මෙතන. හරි. මම මේ කොළ පාටින් දැම්මා. ඊළඟට ඉසෙට් සමානයි ඍණ 3 තියෙන්නේ මේ පැත්තේ. හරි. මේ මෙතන ඉසෙට් සමානයි ඍණ 3. එතකොට අපිට දීලා තියෙන රීජන් එකේ බැලුවොත් දීලා තියෙන රීජන් එකේ මේ ඉසෙට් සමාන එක තියෙනවා. හරිද? එහෙනම් දීලා තියෙන රීජන් එකේදී මේ ෆන්ක්ෂන් එක හරිද? ඇනලිටික් නෑ. not analytic. හරිද? ඒක තේරෙන්න ඕනේ මොකද ඉසෙට් එක දැම්මම එක බෙදීම් බිඳුව මේ අර්ථයක් නෑ ගණිතයේදී. නමුත් මේ කැලල ගත්තම මේ ෆන්ක්ෂන් එක මෙන්න මේ ෆන්ක්ෂන් එක ගත්තම මේ රීජන් එකේ ඇනලිටික් මෙන්න මෙතනදී ඇනලිටික් නෑ. හරිද? මොකද අපේ තියරම් එකට අදාළව කෝචි ඉන්ටිග්‍රල් තියරම් එකට අදාළව අපිට ඒක වැදගත් නෑ. හරිද? ඒතකොට අපිට වැදගත් වෙන්නේ අපිට දීලා තියෙන රීජන් එක ඇතුලේ ෆන්ක්ෂන් එක ඇනලිටික්ද නැද්ද කියලා විතරයි. හරිද? හොඳට හිතට ගන්න. හරි? දැන් අපිට ඒක වෙන තැන්වලදී ඇනලිටික් නැතුණාට අපිට වැඩක් නැහැ. අපිට දීලා තියෙන එක ඇතුලේදී ඇනලිටික්ද නැද්ද තමයි අපි බලන්නේ. ඉසෙට් -1 කියන එක කෙනා ගත්තම ඉසෙට් සමාන 1 මේක ඇතුලේ. එහෙනම් ඒක ඇනලිටික් නෑ. ඉසෙට් සමානයි ඍණ 3 ඒක වෙන පැත්තකදී. ඒක අදාළ නැහැ මේ ඇතුලේ බෝලේ රෝම. හරි. හරි. ඊට පස්සේ අපි ඊළඟට ගියාම ඊට පස්සේ මෙන්න මේ වගේ ලියන්න ඕනේ සාමාන්‍යයෙන් ගානවලදී බලන කෙනාට තේරෙන්නේ. මේ ෆන්ක්ෂන් එක අපි දීලා තියෙන රීජන් එක ඇනලිටික් නෑ. ඊළඟට මේ ෆන්ක්ෂන් එක මේකේ ඇනලිටික්. හරි? එහෙනම් අපි දන්නවා ඇනලිටික් නම් කෝචි ඉන්ටිග්‍රල් තියරම් එකෙන් 0 වෙනවා. එතකොට මෙතන මම අනිත් ඒවා ලිව්වේ නැහැ. එතකොට මෙතන තව ලියන්න ඕනේ කර්ව් එක ඇන්ටි ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකට තියෙනවා සිම්පල් ස්මූත් ක්ලෝස් කර්ව් එකක් කියලා මෙතන තව ලියන්න ඕනේ. හරි? එතකොට ඒවා අමතක කරන්න එපා. මොකද ඒවට ලකුණු හම්බ වෙනවා. හරි? දැන් මේකේ කෝචි ඉන්ටිග්‍රල් තියරම් කියලා හරියන්නේ නැහැ නිකන්. ඒවට හේතු ලියන්න ඕනේ. ඇයි මේක දාන්නේ කියලා. හරිද? මොකද ඒවට වෙනම ලකුණක්. ඊට පස්සේ දැන් අපි මේකනේ දන්නේ නැත්තේ. දැන් මේක අපි දන්නේ නැහැ. ඒක හොයන්න ඕන. ආයෙක හොයන්නේ මෙහෙමයි. අපි දැන් කර්ව් එක අපි අර විදිහටම දන්නවා මේකනේ කර්ව් එක. එතකොට z -1 ගේ මාපාංක සමාන 1යි. එහෙනම් අපි මේ තමයි r. අරේ r නේ. අයන අරේ 1යි. එහෙනම් z අපි ගන්නවා z -1 equals r e වල i theta කියලා. හරිද? එතකොට මේකේ r සමාන 1යි ඉඳලා z -1 සමානයි e වල i theta. හරිද? එහෙනම් ඊට පස්සේ මම මේකෙන් dz ගන්නවා. හරි? මොකද මට මෙතන dz තියෙනවා ඒක අයින් කරන්න ඕනේ. dz වලින් මේක මම අවකලනය කරනවා e වල i theta වතාවක් i වතාවක් d theta. එහෙනම් ඊට පස්සේ මේකේ සීමාව හරි කර්ව් එකන්නේ මෙතනින් පටන් අරන් මේම රවුමක් ගිහිල්ලා මෙතෙන්ට එනවා. එහෙනම් කෝණය අපි මයින්නේ වාමාවර්තව. එහෙනම් මෙතන ඉඳන් මේම වටයක් ගියාම 0 වල ඉඳන් 360යි ඒ කියන්නේ 25. හරි? ඒක තමයි ඒකේ රේන්ජ් එක. ඊට පස්සේ z -1ට මේක දානවා. ඊට පස්සේ e වල i theta ට dz ට මම මේක දානවා. එතකොට කොයි වෙලාවකවත් e වල i theta බෙදීම e වල i theta තිබ්බම මෙහෙම කපන්න යන්න එපා. එහෙම තිබ්බොත් වැරදි. ඒ කියන්නේ මේක කරන්නේ e වල i theta හරිද? වැඩි කරනවා e වල ඍණ i theta ගෙන්. ඊට පස්සේ යටත් ඒ වගේ කරලා එහෙම එකක් කරන්නේ. හරි? නැත්තම් නිකන් ඔහොම තියන්න. විශේෂයෙන් e වල i theta කියන එකට වඩා මෙන්න මේ i කියන එක කොහේ හරි ආවොත් මෙන්න මේ i over i කියන එක මෙහෙම කවදාකවත් කපන්න එපා. ඒක ලොකු වැරද්දක්. i කියන එක over i කියලා අපිට කොහේ හරි ආවොත් අපි කරන්නේ i ගෙන් වැඩි කරලා එතකොට උඩ එන්නේ ඍණ 1යි යට ඍණ 1යි මේ දෙක කැපෙන එක.
කිසිම වෙලාවක අපි ගානක තිබ්බොත් IOI කියලා මෙහෙම කපන්න එපා. සම්පූර්ණ වැරදි. එතකොට මේක සුළු කරාම හරි මේක කැන්සල් වෙලා යනවනේ කොහොම හරි. මේක d theta ඊට පස්සේ theta 0.25 මම ගත්තාට පස්සේ මට එනවා 5 බෙදීම 2යි i කියලා. හරි. ඒක හොයාගන්න පුළුවන්. ඊළඟට ඊළඟ ගාන e වල ඉසෙට් බෙදීම ඉසෙට් වර්ගයේ දාන 9 d ඉසෙට්. එතකොට මම මේකේ අර වගේම ෆන්ක්ෂන් එක ගන්නවා e වල ඉසෙට් බෙදීම ඉසෙට් වර්ගයේ දාන 9. හරි. එතකොට කර්ව් එක ඉසෙට් සමානයි 2. ඒව දැන් කිසි ගේමක් නෑ අඳ ගන්න පුළුවන් හැමෝටම. එතකොට අපි දන්නවා මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක මේ අපි දීලා තියෙන ෆන්ක්ෂන් එකට අනුව අපි e වල ඉසෙට් already analytic. එතකොට මේ ෆන්ක්ෂන් එකේ ඉසෙට් මෙන්න යට තියෙන ඉසෙට් වර්ගය දාන 9 සමාන බිඳුවේදී මේ ෆන්ක්ෂන් එක ඇනලිටික් නෑ. මොකද ඒකෙදී මේ ෆන්ක්ෂන් එක ඩිෆයින් වෙන්නේ නැති නිසා. හරි. උඩ එකක් බෙදීම යට උඩ මොකක් හරි සංඛ්‍යාවක් තිබිලා යට බිඳුවෙන් බෙදුනොත් ඒක නෑ. එතකොට අපි කරන්නේ එතකොට ඉසෙට් වර්ගයේ දාන 9 නම් අපිට මෙන්න මේක ලියන්න පුළුවන්. හරි. ඉසෙට් වර්ගය ඍණ 3i වර්ගය සමානයි බිඳුව කියලා. හරි. එතකොට අපි දන්නවා i වර්ගය සමානයි ඍණ 1යි. හරි. දැන් මේක ලියන්න පුළුවන් ඉසෙට් වර්ගය ඍණ 9i i වර්ගය සමානයි බිඳුවයි කියලා. හරි. එතකොට මෙන්න මේක. හරි. එහෙනම් ඉසෙට් වර්ගයේ ඍණ 3i ගේ වර්ගය සමානයි බිඳුව. හරි. එතකොට එහෙනම් ඒ විදියට අරගෙන එහෙනම් ඉසෙට් වර්ගය සමානයි 3i ගේ වර්ගය. එහෙනම් එතනින් අපිට කියන්න පුළුවන් ඉසෙට් සමානයි ධන හෝ ඍණ 3i කියලා. හරි. එහෙනම් ඒ වෙලාවේදී ෆන්ක්ෂන් එක ඇනලිටික් නෑ. හරිද? දැන් අපි යනවා දීලා තියෙන කර්ව් එකට. හරි. කර්ව් එකේ ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය මේවා ගොඩක් ලේසි. මේක ලියන්න විතරයි තියෙන්නේ රීජන් එක හොයාගෙන මොනවා හරි ඇනලිටික් නොවන පොයින්ට්ස් තියෙනවා නම් ඒ ටික බලලා රීජන් එක ඒ ටික බලන්න විතරයි තියෙන්නේ. කර්ව් එකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම දැන් බලනවා දැන් මේ ෆන්ක්ෂන් එක දීලා තියෙන ඩොමේන් එකේදී කොහොමද හැසිරෙන්නේ. දීලා තියෙන ඩොමේන් එක මේක. එතකොට ධන හෝ ඍණ 3i තියෙන්නේ i කියන්නේ ඉමේජිනරි ඇක්සිස් එක. එහෙනම් මෙතන එකක් මෙතන එකක්. හරි. එතකොට අපිට දීලා තියෙන රීජන් එක මත හෝ ඇතුලේ මේ පොයින්ට්ස් නැහැ. එහෙනම් මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක අපිට දීලා තියෙන රීජන් එකේදී ඇනලිටික් වෙනවා. හරි. එහෙනම් අපි ලියනවා f is analytic on d. හරි. ඒ කර්ව් එකේ විස්තර ලිව්වා. එහෙනම් බොහොම ලේසි කෝචි ඉන්ටිග්‍රල් තියරම් එකෙන් මේක 0 වෙනවා. හරි. හරි ඔන්න අලුත් තියරම් එකට යන්නේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා. හරි. එතකොට මේකෙත් අර වගේම තමයි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන එක එක්සෑම් එකකට ඇහුවොත් මේක මේ වෙන කාරණා ටික මතක තියාගන්න. ලේට් එපිසෝඩ් ඔහොම කියලා පාඩම් කරන්න යන්න එපා. අමාරුයි. හැමදේම මනුස්සයෙක්ට මතක තියාගන්න බෑ. වෙන්නේ මොකක්ද කියලා හොඳට ඔළුවට ගන්න. එපිසෝඩ් කියන එකේනා ඇනලිටික් ඉන් සිම්ප්ලි කනෙක්ටඩ් ඩොමේන් D. හරි. ඒතර ෆන්ක්ෂන් එක එහෙම වෙන්න ඕනේ. හරි. ඊළඟට මෙන්න මේකේ විශේෂ කාරණයක් අලුතෙන් එනවා. ඉසෙට් නෝට් කියන එකේනා B any point in D. හරි. ඒ කියන්නේ දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් දැන් ෆන්ක්ෂන් එක මේක ඇතුලේ ඇනලිටික් වෙන්න ඕනේ. ඉසෙට් නෝට් කියන එකක් මෙන්න මේක ඇතුලේ තියෙන්න ඕනේ. හරිද? එතකොට ඒක මෙන්න මේ ඉසෙට් නෝට් කියන එක මේකේ සෑහෙන්න වැදගත්. හරිද? ඊට පස්සේ close curve in D. හරිද?
enclosing the point z equal z naught හරි ඒතර මම මේ කිව්ව කාරණේ එහෙම වුණොත් මෙන්න මෙහෙම වෙනවා f z naught කියන එක නා එකයට 2 pi i වතාවක් c f z o f z minus z naught dz කියලා වෙනවා හරිද එතකොට මේකෙත් c කියන එක නා anti clockwise කියන එක කියන්නේ මෙහෙම හරි ඒකද කියන්නේ ඕක හරි එතකොට මේකෙදි ගොඩක් ඕගොල්ලෝ දැන් අපේ එකපාර නිකන් කෙනෙක්ට නිකන් හිතා ගන්න බැරි වෙන්න පුළුවන් නේ ඇයි මෙහෙම තියෙන්නේ කියලා දැන් කෝච් ඉන්ටිග්‍රල් තියරම් එක දාන්න බෑනේ අපිට අපි දැන් මෙහෙම රීජන් එකක් ගත්තොත් මේ රීජන් එක ඇතුලේ හරි ඇනලිටික් නොවන පොයින්ට් එකක් තිබ්බොත් එතකොට කෝච් ඉන්ටිග්‍රල් තියරම් එක දාන්න බෑ හරි එතකොට එහෙනම් වෙන මොකක් හරි දාන්න ඕන එතකොට ඒක තමයි මේක තියෙන්නේ මේකෙදි ගොඩක්ම අපිට අනුකලනයක් මෙන්න මේ වගේ කෑල්ලක් හොයන්න දුන්නොත් අපිට උදාහරණයක් විදිහට අනුකලනය මේ පැත්ත තිබ්බයි කියන්නේ සමානයි 2 pi i වතාවක් fz naught කියලා හොයන්න පුළුවන් හරිද එතකොට හැමෝටම තේරෙනවා කියලා හිතනවා මෙන්න මේ පැත්ත මම තනි කරොත් හරි මට මොකක් හරි අනුකලනයක් වань තිබ්බොත් 2 pi i වතාවක් fz naught කියලා මට හොයන්න පුළුවන් හරි එතකොට මේකේ විශේෂ කාරණය මෙන්න මේ z naught කියන පොයින්ට් එක යට හරිද මෙතන ෆන්ක්ෂන් එක එතකොට මේ ෆන්ක්ෂන් එක fz කියන එකට z naught කියන පොයින්ට් එක ආදේශ කරලා මෙන්න මෙතෙන්ට දාන්න තියෙන්නේ අපි ගානක් හදනකොට බලමු එතකොට මම ආයෙත් කියනවා කෝච් ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක ලියන්න කිව්වොත් fz මොන වගේද ඇනලිටික් ඉන් කියලා ලියන්න ඕනේ සිම්ප්ලි කනෙක්ටඩ් ඩොලර් ඩොමේන් එක ඇතුළේ හරි ඒ වගේම ඊළඟට ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ z naught කියන්නේ මොකද්ද ඒක මෙන්න මේක ඇතුලේ තියෙනවා හරි ඒතර enclosing the point ඔන්න හරි ඊට පස්සේ අනිවාර්යෙන් දැන් මේකනේ ඕන මේක මෙන්න මේ ඉක්වේෂන් එක ලියලා කර්ව් එක අනිත් පැත්තට තියෙනවා කියලා ලිව්වා හරියට හරි එතකොට මේක මේ විදිහටම නැති වුණාට තමන්ට එක්සෑම් එකේදී ගැලපෙන විදිහකට ලියලා දෙන්න තියෙනවා හරි අපි ගානක් බලමු මෙන්න තියෙනවා ගානක් i සමානයි හරි මේක තමයි ගාන මේක රීජන් එක හරි එහෙනම් z සමාන එක අපි දැන් දන්නවා බොහොම ලේසි මේක කර්ව් එකේ ප්‍රශ්නයක් නෑ දැන් එතකොට අපි ගණිතයේදී ට්‍රික්ස් කියන ඒවා පාවිච්චි කරනවා ඇයි මෙහෙම ගත්තේ කියලා මම කියන්නම් හරි දැන් කෙනෙක්ට බින්න භාග සුළු කරනකොට z 2z ඍණ 1ට පොදුවේ එකපාරම ඒකත් එක්කම මේ උඩ කැල්ලත් අරගෙන බින්න භාග කරුවට ප්‍රශ්නයක් නැහැ නමුත් මෙහෙම ගන්න එකේ කාලේ ඉතුරුවක් වෙනවා මොකද පදයක් ලියන එක අඩු වෙනවා මම ඇයි කියලා කියන්නම් දැන් මේ වගේ එකක් බින්න භාග කඩන්න පුළුවන් ද හැමෝටම හරි අයිලාට දැන් මුලින්ම මේ වගේ ගානක් දුන්නම දැන් මේ යට තියෙන කෑල්ල පොඩ්ඩක් චෙක් කරලා බලන්න හරි දැන් z සමානයි 1 මේකනේ හරි මෙතන යට තියෙන දැන් z ඍණ බිඳුව වතාවක් 2z ඍණ 1 වගේ එකක් නේ තියෙන්නේ අනේ බිඳුවනේ හරි එතකොට නිකන් පේන්න ඕනේ මේක නිකන් z නෝට් වගේ පොඩි නිකන් ඒ බවක් පේන්න ඕනේ හරි දැන් මෙතනින් ආයි එහෙම එකක් පේන්නේ නැහැ නේ එහෙනම් දෙක මං එළියට ගත්තොත් z ඍණ භාගය වගේ මොකක් හරි මං ගණන් හදන විදිහ මම කියන්න නිකන් මේ පොඩියට හිතන්න මම මේ මුලින් කියන්නේ හරි එතකොට මේ දෙක පොඩ පැත්තකට දානවා මේ දෙකෙන් අපිට වැඩක් නැහැ පොඩ පැත්තකට දාමු හරි ඒක පස්සේ හරි එතකොට දැන් බලනවා මෙන්න මේ z නෝට් කියන එක කියලා කොහෙද බලනවා තියෙන්නේ හරි හරි මේකත් z නෝට් වගේ ගන්න නිකන් ඒ වගේ හරි
දැන් බලනවා මං බිඳුව කොහෙද තියෙන්නේ බිඳුව තියෙන්නේ මේක ඇතුලේ මෙන්න මෙතන හරි අයිලාට බලනවා භාගය භාගෙත් තියෙනවා මෙතන හරි දැන් තේරෙනවා මෙතන පොයින්ට්ස් දෙකක්ම තියෙනවා මේක ඇතුලේ හරි එහෙනම් මේ අනිවාර්යයෙන්ම හරිද දෙපාරක් දාන්න ඕනේ කියලා නිකන් පොඩියට තේරෙන්න ඕන මුලින්ම හරි නැත්තම් ඒ කියන්නේ දෙකක් තියෙන එකට එකක් දාන්න බෑ නේද එහෙනම් අනිවාර්යෙන් මේක බින්න භාගයක් සුළු කරන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ බින්න භාග සුළු කරලා මේකේ මොකක් හරි ක්‍රමයක් ගන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ හරිද එතකොට මම කිව්වා දැන් මොකද්ද වෙන්නේ කියලා දැන් බලනවා මුලින්ම තියෙන පොයින්ට්ස් එක හරි යට හරි රීසෙට් නෝට් වගේ කෑල්ලක් මොකක් හරි තියෙනවා නම් ඒක මේක ඇතුලේ තියෙනවා නම් කොහොමද හොයාගන්නේ කියලා දැන් මම කිව්වා හරි ඊට පස්සේ දැන් මම මේක මම ගන්නවා ඊට පස්සේ අරගෙන ප්‍රශ්නයක් නැහැ මම කයට ඉසෙට් දෙකයි ඉසෙට් ඍණ එක සමානයි ඊට පස්සේ දැන් මේක හැදෙනකොට මෙන්න මේ උඩ තියෙන දෙකට මට මෙතනින් දෙකක් එළියට අරන් කපන්න පුළුවන්. එතකොට ඒක කැපුවට පස්සේ තමයි මට මෙන්න මෙහෙම එකක් එන්නේ. හරි? හරි. දැන් අපිට ඊළඟට අපි යනවා කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන්නේ මොකක්ද කියලා බලන්න. හරි? දැන් f z නෝට් සමානයි. හරි? එකයට 2πi වතාවක් අනුකලනය fz over z minus z naught dz නේ හරි එහෙනම් මෙතනදී හරි දැන් මම මුලින් බලන්න ඕනේ මෙන්න මේ fz කියන කෙනෙක් හොයාගන්න මුලින් හරිද දැන් අපි කියමු කාට හරි පුළුවන් වුණා z naught මොකක්ද කියලා හොයාගන්න හරිද දැන් මුලින්ම හොයාගන්න ඕනේ z naught කියන්නේ මොකද්ද fz කියන්නේ මොකද්ද ඊළඟට fz කියන එකට z naught ආදේශ කරන්න ඕනේ ඊට පස්සේ ඊටා ඉක්මනින් මේ අනුකලනය අගය ගන්න පුළුවන් හරිද හරි මම දැන් බලනවා කොහොමද කියලා තියෙන්නේ හරි right කිසි ප්‍රශ්නයක් නැහැ හරි මම ඊට පස්සේ දැන් මට උඩ දීලා තියෙන ෆන්ක්ෂන් එක මේකනේ z වර්ගයේ ධන 1 බෙදීම z 2z ඍණ 1 දැන් අපි ගාන හදන්න මේ කෑල්ල ලේසියට ගත්තට හරි දිගටම හදාගෙන යනකොට ඒක ගන්න බෑනේ දීලා තියෙන එක නෙමෙයිනේ එතකොට වෙන ෆන්ක්ෂන් එකක් කරනවා හරි එතකොට අපි මේ දීලා තියෙන ෆන්ක්ෂන් එක ගන්නවා හරි අපේ තියෙන ඒ දීලා තියෙන ෆන්ක්ෂන් එක z squared plus 1 ගේ මුළු ඔක්කොම වැඩි කරනවා හරි එහෙනම් z වර්ගයේ ධන එකෙන් මුළු මම ඔක්කොම වැඩි කරනවා හරි එතකොට මට මෙන්න මේ වගේ ඉක්වේෂන් එකක් එනවා හරි දැන් මම බලනවා දැන් මට මේ පැත්තෙන් වැඩක් නැහැ මම මේ තිබ්බ එක මම මේ දෙක විදියට හොයාගත්තානේ හරි ඊට පස්සේ හරි අපි දැන් දන්නවා z වර්ගයේ ධන එක කියන්නේ ඇනලිටික් ෆන්ක්ෂන් එකක් හරි z වර්ගයේ ධන එක හරි එතකොට දැන් අපි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන එක ඇප්ලයි කරනකොට හරිද f z naught සමානයි 1ට 2πi වතාවක් අනුකලනය fz බෙදීම z minus z naught dz හරිද එතකොට මෙන්න මේක ගැන කියනවා නම් මෙන්න මේ උඩ තියෙන එක ගැන ඇනලිටික් වෙන්න ඕනේ හරිද දීලා තියෙන එකේ හරිද දීලා තියෙන එකේ හැම එකෙන් බලන්නේ දීලා තියෙන එක හරිද ඊට පස්සේ z naught කියන එක කෙනා දීලා තියෙන මොක රීජන් එක වෙනමනේ දෙන්නේ දීලා තියෙන රීජන් එකේ z naught ඉන්නත් ඕනේ ඊළඟට මේක වහගන්න පුළුවන් z naught මේකට දැම්මම දැන් බලනවා fz හරි එතකොට fz කියන එක නා කොහොමද බලනවා හරි
z වර්ගය දාන එක අපි දන්නවා ඕනෑම region එකකදී analytic function එක. එහෙනම් මම මෙන්න මෙතන උඩ කලින් මෙන්න මෙතන z වර්ගය දාන එක නැතුව මම ගත්තේ. මොකද ඒක කොහොම හැදුවත් නැතත් ඒ කියන්නේ අන්තිමේදී ওই උත්තරේ එනවා. මොකද සුළු කිරීමේ පහසුව සඳහා z වර්ගය දාන එක කියන එක කොහොමත් ඇනලිටික් ෆන්ක්ෂන් එකක්. හරිද? එතකොට අපිට ඒක අයින් කරලා එහෙම ගාණක් තියනවා නම් බින්න බක් කරුවම ලේසි. හරි? දැන් මේකට අනුව z වර්ගය දාන එක නිකන් fz වගේ. හරිද? ඊට පස්සේ මේක යට බැලුවම z 0 වගේ. හරි? ආයෙනම් z නෝට් කියන්නේ 0 වගේ එකක්. හරි? දැන් මෙතන බැලුවම භාගය කියන්නේ z නෝට් වගේ. හරි? fz කියන්නේ අර කැලලම තමයි. හරි? එතකොට මෙතන fz කියන්නේ මේක. හරි? එහෙනම් ඒක ඇනලිටික් ඉන් C. ඒ කියන්නේ ඇනලිටික් ඉන් the domain. හරි? එතකොට දීලා තියෙන region එකේදී ඇනලිටික් කියලා අපිට පේනවා. හරි? මොකද අපේ region එක මේක. z සමාන 1. හරි? ඊට පස්සේ අපි තව ගියාට පස්සේ ආයෙනම් ඊට පස්සේ ලියන්න ඕනේ z සමානයි බිඳුවයි z සමානයි භාගයයි. දැන් මේ මම දැන් ලිව්වා ඒ පොයින්ට්ස් දෙක. ඒ දෙක මේ සර්කල් එක ඇතුලේ තියෙනවා. හරි? එතකොට දැන් මේ මුළු ෆන්ක්ෂන් එකම ගත්තම ඇනලිටික් නෑ. හරිද? ඒක පේනවනේ. දැන් මුළු මේ ඔක්කොම ඇනලිටික් නෑ. හරි? මේ මුළු ඔක්කොම ඇනලිටික් නෑ. හරි? මේ කැලල විතරක් අරක ඇතුලේදී ඇනලිටික්. මෙන්න මේ කැලල. හරි? z නෝඩ් කියන්නේ මේක z නෝඩ්. හරි? එතකොට මේක z නෝඩ්. හරි? මේ කියන්නේ 0. හරි? එහෙනම් c කියන එකේ විස්තර ටික අර විදිහටම ලිව්වා. fz කියලා ගන්න අපි z වර්ගය දාන එක. එහෙනම් ඒ විදිහට ගත්තම අපිට කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් ලේසියෙන්ම හරි 2π දැන් fz නෝඩ් සමානයි මම වෙන පාඩේ ලියනවා එකයට 2π i වතාවක් අනුකලනය fz over z minus z නෝඩ් dz නේ. අයනම් මට මේ දකුණු පැත්ත ඕන නම් මම 2π i වතාවක් fz නෝඩ් කියලා යනවා. හරි? එතකොට මට අනුකලනයක් ඕන නම් මේම ගත්තම හරි. හරි? 2π i වතාවක් fz නෝඩ්. එහෙනම් 2π i වතාවක්. හරි? උඩට ගියා. හරි? මෙතන රින් ලකුණක් තියෙනවා. එහෙනම් රින් ලකුණ එන්න තියෙන්න ඕනේ. මෙතනත් රින 2π i වතාවක්. හරි? මෙතන පොයින්ට් එක 0. හරි? මං කිව්වා මෙතන 0. එහෙනම් පල්ලෙහාට ගියාම හරි f0. ඊළඟ 2π i වතාවක් මෙතන ඉන්නේ භාගයේ. මෙතන එන්න ඕනේ නම් භාගය. හරි? එතකොට මේක ගැන කියනකොට තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ යට z ඍණ z නෝට් වගේ හදා ගන්න ඕනේ. අපි කියමු කොයිලාකාරී ධන ෆන්ක්ෂන් එකක් තිබ්බයි කියලා මෙහෙම. එහෙනම් මේක හදා ගන්න ඕනේ z minus minus 1. හරි? එතකොට මෙන්න මේක තමයි fz ආදේශ කරන්නේ. හරි? හරි ඒක සැලකිලිමත් වෙන්න මේ යට z minus z නෝට් වගේ. හරි? දැන් fz කියන්නේ z වර්ගය දාන එක. මම බිඳුව දානවා fz 1යි. ඊට පස්සේ භාගය දානවා. ඒක හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මට අගය හොයා ගන්න තියෙනවා. හරි? අපි තව ගානකට යන් ඒ වගේ. දැන් මෙතන මේ තව ටිකක් වෙනස් ක්‍රමයක් කියන්න යන්නේ ගණන් හදනකොට. හරි? දැන් ටිකක් තේරෙනවා ඇති. මේක තේරුම් නැත්නම් මුල ඉඳන් ආයි එහෙම රිවයින් කරලා හරි එහෙම බලන්න ඔයගොල්ලන්ට තේරෙයි. මොකද මම දිගින් දිගටම කියනවා කර්ව් එකට අදාළ කන්ඩිෂන්ස් වෙනම ලියා ගන්න. හරිද? ෆන්ක්ෂන් එකට අදාළ කන්ඩිෂන්ස් වෙනම ලියා ගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසියෙන්ම අවබෝධ කරගන්න පුළුවන් මොන තියරම් එක දැම්මොත්ද හොඳ. මේක අගය සොයන්න. හරිද? එතකොට දැන් මේ නැත්නම් කන්ඩිෂන්ස් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. දැන් කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක දානකොට z නෝට් කියන පොයින්ට් එකක් දීලා තියෙන රීජන් එක ඇතුලේ තියෙන්න ඕනේ. හරි?
right අපි ගියා ඊළඟට z වර්ගය දාන එක over z minus 1 z plus 1 හරි දැන් මේකට ගියාම දීලා තියෙන රීජන් එක මේක ටක් ගාලා හැඳගත්තා z minus 1 හරි මෙතන ගිහිල්ලා බැලුවම මේක නිකන් z minus z not වගේ ගත්තොත් z not කියන්නේ 1 හරිද මෙතනනේ කියන්නේ ඒ කියන්නේ 1 උතනදී ඒක දීලා තියෙන රීජන් එක ඇතුලේ තියෙනවා ඊළඟට යනවා මෙතෙන්ට හරි z plus 1 කියන්නේ z minus minus 1 ආයක බැලුවොත් z minus z not හරි එහෙනම් z not කියන්නේ එහෙන් බැලුවොත් minus 1 දැන් බලනවා minus 1 කොහෙද තියෙන්නේ minus 1 තියෙන්නේ මේ පැත්තේ ඉතින් අපිට එහෙනම් මේ කැලේ වැඩක් නැහැ මේ කැලේ වැඩක් නැහැ කියන්නේ මේ මෙතන දැන් මෙතන යට පොයින්ට්ස් දෙකක් තිබ්බට හරිද මෙතන යට පොයින්ට්ස් දෙකක් තිබ්බට මේක ඇතුලේ තියෙන්නේ මේකට අදාළව එකයි හරි එකයි තියෙන්නේ z minus 1 ට අදාළව එන කැලලක් විතරයි එහෙනම් ඒ වගේ වෙලාවට බින්න භාග සොයලා එහෙම කරන්න යන එක අපරාධයි බින්න භාග සොයලා ඊට පස්සේ කෝචි ඉන්ටිග්‍රල් තියරම් දාලා එහෙම කරගෙන යන්න පුළුවන් කැමති නම් නමුත් එහෙම අපරාධයි හරි එතකොට මෙන්න මේ fz කියන අපි ගන්නවනේ මොකක් හරි දැන් fz නෝට් සමානයි 1ට 2 i වතාවක් අනුකලනය fz over z minus z නෝට් dz කියලා එතකොට මෙන්න මේකේ මෙන්න මේ fz කියන එක කෙනා ගන්නකොට හරිද මෙන්න මෙතනින් මේ කෑල්ල එක මෙහෙම ගන්න පුළුවන් අපිට හරිද එතකොට ඒක සුළු කිරීමේ තව ට්‍රික් එකක් හරිද නැත්තම් අපරාධේ නිකන් බින්න භාග සොයාගෙන ගිහිල්ලා ආයි තේරුමක් නැතුව මේ වගේ කෑල්ලක් එනවා ඒකට කෝචි ඉන්ටිග්‍රල් තෙරම දාන්න වෙනවා මොකද මේ පොයින්ට් එක මේ පැත්තේ ඉන්න හරිද දීලා තියෙන රීජන් එකේ නෙමෙයි මේ පොයින්ට් එක තියෙන්නේ එහෙනම් අපි මේ වෙලාවට කරන්නේ මේ වගේ ට්‍රික් එකක් පාවිච්චි කරනවා fz මේ විදිහට කඩා ගන්න. හරිද? එතකොට දැන් රවුම මේ පැත්තට තිබ්බොත් අපි කියමු මේ රවුමක් දීලා කොහොම තිබ්බයි කියලා. එතකොට මේ පැත්තේ රවුමක් නැහැ. එහෙනම් අපිට fz මෙහෙම කඩා ගන්න පුළුවන්. මේ රවුම නැහැ කියලා හිතන්නේ එහෙම. හරි? එතකොට z සමාන එක මෙතන. මේ රවුම ඇතුලේ තමයි මේක තියෙන්නේ. හරි? එතකොට ඒ විදිහට ඒ ගැන සැලකිලිමත් වන්න. හරි? දැන් ඊට පස්සේ fz කඩා ගත්තා. මොකද අපි එහෙම මේක කඩා ගත්තයි කියලා z වර්ගය දාන එක බෙදීම තව කෑල්ලක් මුළු ඔක්කොම බෙදීම z ඍණ එක තිබ්බා කියලා ෆන්ක්ෂන් එකේ වෙනසක් වෙලා නැහැ. මේ කෑල්ල යටට එනවා ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේක තමයි අපේ fz කියන්නේ. හරි මේක තමයි fz. හරි? ආයෙනම් ඒක හිතේ තියාගෙන අපි හදමු ගන්න. හරි ආයෙනම් දීලා තියෙන රීජන් එකේදී මේ මුළු කෑල්ලම ඇනලිටික් වෙනවා මේ ෆන්ක්ෂන් ඔක්කොම හරි මේ ෆන්ක්ෂන් එක ඊට පස්සේ කර්ව් එකේ දේවල් ටික ලියුවා ඊට පස්සේ එහෙනම් අපි බයි කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියලා දැම්මා එහෙනම් fz කියන්නේ මේක හරි එහෙනම් දැන් අපිට මේක තියෙන්නේ එතන c fz යට z minus 1 dz හරිද මොකද එහෙනම් මේක තමයි z නෝට් කියන්නේ අපේ පොයින්ට් එක එහෙනම් z නෝට් කියන්නේ 1 හරි ඒක තේරෙනවද එහෙනම් z නෝට් එකයි නම් අපි ගියා පල්ලෙහාට එහෙනම් f z නෝට් එහෙනම් f හරි f z නෝට් කියන්නේ 1 එහෙනම් 1 දානවා මෙතෙන් හරි z එක දාලා අගේ හොයා ගන්න පුළුවන් කලින් වගේම 1i 2i වතාවක් එහෙම අපිට එනවා 2i කියලා හරි එතකොට ඒ කිව්වේ මම තව ක්‍රමයක් ඒ වගේ කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් දැන් මම මේ කිව්ව ක්‍රමම ඕනේ නැහැ කෙනෙක්ට මේක හිතුණු බින්න භාගයක් විදිහට අරගෙන එහෙම හදන්න කියලා එහෙම හදන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ හරි මේ හදන විදිහටම ඕනේ නැහැ කොහොම හරි අර අපි මේක ඉගෙන ගන්න ඕනේ කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා එක දාන්නේ මොන වගේ වෙලාවකද හරි පොයින්ට් එක ඇතුලේ තියෙන්න ඕනේ හරි එතකොට දීලා තියෙන රීජන් එකේ ෆන්ක්ෂන් එක ඇනලිටික් පිට වැඩක් නැති වුණොත්
හරිද? එතකොට අපිට ඉන්ටිග්‍රල් එක 0 කියන්න පුළුවන් කෝචි ඉන්ටිග්‍රල් තියරම් එකෙන්. හරි? එතකොට ඒක ගොඩක් වැදගත්. දැන් කෙනෙක් ලියනකොට කෝචි ඉන්ටිග්‍රල් ෆෝමියුලා කියන එක තියරම් කියලා ලිව්වොත් සම්පූර්ණ ගානම වැරදි. හරි? එතකොට ඒ කියන්නේ වැරදිනේ එතකොට. එතකොට ලකුණු ඔක්කොම නැති වෙනවා. එතකොට ෆෝමියුලා කියන එකට තියරම් ලිව්වොත් වැරදි, තියරම් කියන එකට ෆෝමියුලා කියලා ලිව්වොත් වැරදි. හරි? ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරි අපි ඊළඟ එකට යමු. අද මේ වෙලාවේ අන්තිම මේ වීඩියෝ එකේ අන්තිම කොටස Cauchy integral formula for derivatives. හරි? අර වගේම තමයි මේකත් Cauchy integral formula වගේම එකක්. FZ කියන එක කොහොමද කියලා බලන්න analytic simply connected domain ඒ ටික ලිව්වා. ඊළඟට Z node කියන එක අර වගේම any point in D හරි enclosing the point Z node හරි අර වගේම කලින් තියරම් එකේ වගේමයි. ඊළඟට මේකේ අමුතුවෙන් චූටි අලුතෙන් පේලියක් ගැඩෙනවා. මොකද මේක තියෙන්නේ Cauchy integral formula for derivatives කියලා අලුතෙන් පද දෙකක් එකතු වෙනවා. එහෙනම් ඒකට එකතු වෙන්නේ then FZ has derivatives of all orders. හරි? ඉතින් ඒ කියන්නේ FZ ගේ අවකලනය කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඒවත් ඔක්කොම ඩොමේන් එකේදී ඇනලිටික් වෙනවා. එහෙම වුණොත් එතකොට මම මේක උඩින් ලියනවා Cauchy integral formula එක මේ දෙකේ වෙනස බලා ගන්න පුළුවන්. එකක් මත තියාගත්තම අනිත් එක ලියන්න පුළුවන් විදියට මම කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. අලුතෙන් පෑනක් පාටක් ගමු. හරි? Z node equals 1/2πi integrate කරන්න ඕනේ FZ over Z minus Z node. හරි? එහෙනම් හරි මේකේ වෙනස මෙන්න මෙතෙන්ට n එකක් එනවා. මම ඒක වෙන පාට කියන්න මෙතෙන්ට n එකක් එනවා. මෙන්න මෙතෙන්ට ක්‍රමාරෝපිත එන්නේ. හරි? ෆැක්ටෝරියල් n. ඊට පස්සේ මෙතෙන්ට n+1 කියලා එනවා. මොකද මෙතන අලුතෙන් මම n කියලා එකක් දැම්මේ. එහෙනම් මෙතන Cauchy integral formula එකේ එකක් තිබ්බා. එහෙනම් අලුතෙන් n එකක් n බලයක් ආවම n+1 එන්නේ. හරි එකක් මතක තියාගන්න ඊළඟ එක එකෙන් ගන්න පුළුවන් මෙතෙන්ට n මෙතෙන්ට n මෙතෙන්ට n+1 එන්නේ Z node 3. හරි? හරි එහෙනම් ඒ විදිහටම C අරකේ C කියන්නේ anti clockwise ඒ ටික ලියන්න ඕනේ. හරි? හරි අපි ගානකට යමු. එතකොට මේකත් ඒ විදිහට මතක තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලියා ගන්න ලේසි. හරි ඔන්න ගානක් දෙනවා. show that I කියලා integral එකක් දීලා මේක බව පෙන්නන්න. Z minus I equals to මේක තමයි එතකොට අපිට දීලා තියෙන region එක. එහෙනම් Z minus I කියන්නේ මේක අපි අන්දම මේ වගේ එකක් එන්නේ. අර දෙකයි කැපෙන points අපි හොයාගන්න පුළුවන් දැන් දන්නවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙහෙම එකක් දුන්නම එකපාර පේන්නේ අර මම කලින් කරා වගේ Z squared minus 4i squared කියලා ලියා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ Z squared minus 2i squared කියලා ලියා ගන්න පුළුවන්. හරි? එතකොට පිට වර්ගයක් තියෙනවා තව. ඊට පස්සේ මේක වර්ග දෙක අන්තරයෙන් සාධක කැඩුවම Z minus 2i Z plus 2i කියලා දෙකක් එනවා. හරි? එතකොට මේ ඔක්කොගෙම වර්ගයක් තියෙන්නේ අන්තිමටම. එහෙනම් අපි මේක සාධක සොයාගත්තට පස්සේ අපිට මේම එකක් එනවා. ඒක එන්නේ මේක. හරි? එහෙනම් ඊට පස්සේ අපි කරන්නේ අපි අර විදිහටම ගියා. අර විදිහටමයි Cauchy integral formula එකේ වගේමයි ක්‍රමය ඒකම තමයි.
ඩෙරිවේටිව් කියන කෑල්ල එන එක තමයි වෙනසකට තියෙන්නේ මේකේ. අර විදිහටම fz කියලා එකක් උඩ හොයා ගන්න ඕනේ. හරි. ඒතකොට fz over z minus z naught k okay n plus 1 තියෙන්නේ. එහෙනම් මෙන්න මේක ඇනලිටික් වෙන විදිහට අපි ෆන්ක්ෂන් එකක් හොයාගන්න ඕනේ fz කියලා එකක්. එහෙනම් අපි ගියා මේක බැලුවා මේක තියෙන්නේ z minus 2i z plus 2i. හරි. දැන් මං ගිහිල්ලා බැලුවොත් දැන් ඕගොල්ලන්ට පේනවා ලේසියෙන් මේක z minus z naught වගේ වුණොත් z naught කියන්නේ 2i. හරි. එහෙනම් 2i කියන්නේ මෙතන. හරි. මේක z naught කියන්නේ minus 2i. minus 2i දින්නේ මේ පැත්තේ. හරි. එතකොට මේකෙන් අපිට වැඩක් නැහැ. හරි. මේකෙන් අපිට වැඩක් නැහැ කියන්නේ මේ රවුම ඇතුලේ නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් මේක අර උඩ කෑල්ලත් එක්කම ගන්න පුළුවන්. හරි. දැන් උඩ තියෙන එක. හරි. එහෙනම් අර කලින් ගානේ වගේම මෙන්න මේක එකට සලකනවා. හරි. dz මෙහෙන් තිබ්බයි කියන්නේ මෙතන එක තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම මෙහෙම ගන්න. හරි. එහෙනම් ඒ විදිහට අරගෙන එහෙනම් මේක fz කියන්නේ ඕක. එහෙනම් fz is analytic. හරි. inside the domain ඒක ලියන්න. ඊට පස්සේ z naught කියන්නේ 2i. හරි. එහෙනම් close curve එක කොහොමද කියලා ලියනවා. එහෙනම් අපි මේක මේ ෆෝමියුලා එක දානකොට මෙතන fz යට මෙතන n ධන එක තියෙන්නේ dz කියලා. එහෙනම් මෙතන z ඍණ 2i ගේ n ධන එක වගේ තියෙන්නේ. එහෙනම් n ධන එක කියන්නේ 2. හරි. එහෙනම් n කියන්නේ 1. හරි. n කියන්නේ 1යි. හරි. එතකොට ඒක වැදගත් n හොයා ගන්න ඕනේ. හරි. n කියන්නේ 1යි z naught කියන්නේ 2i. හරිනේ. ඒක හරි. එහෙනම් මෙතෙන්ට දානවා f. මෙතන 2i නම් මෙතන n දාන එක 2i. එහෙනම් මෙතන fn z naught කියලා යන්නේ z naught 2i. එහෙනම් n කියන්නේ 1යි. හරි. ඊට පස්සේ i හොයන්න නම් මෙතන fz මේක. එහෙනම් බොහොම ලේසි. දැන් අපි කලින් ගණන් හැදුවා. මේ විදිහට f dash මට ඕනේ f වල පළවෙනි ඩෙරිවේටිව් එක. මේ f එක කියන්නේ හරි ඩෙරිවේටිව් දන්නවා හැමෝම. f එක ඩෙරිවේටිව් එක හොයාගන්න පුළුවන් f dash z. ඊට පස්සේ හොයාගෙන ඉවරලා ඒකට 2i දාන්න. හරි. 2i දාන්න මෙතන තියනවා දාලා. ඊට පස්සේ අපි දන්නවා i ඝනය කියන්නේ i වතාවක් i වර්ගය. i වර්ගය කියන්නේ ඍණ 1යි. එහෙනම් ඍණ i කියලා එනවා. ඊට පස්සේ මේකේ මම i උක්ත කරන්න ඕන නම් 2i කියන එක f dash 2i ගෙන් වැඩි කරන්න ඕනේ. ඒතර f dash 2i මෙතන යවුවම ඊට පස්සේ මට අංශයක අපිට පෙන්වන්න තියෙන අංශයක pi බෙදීම 16 කියලා එනවා අවසානයේදී. හරි. ඊට පස්සේ මේ වීඩියෝ එක හදන අන්තිම ගානට අපි යමු. තව තියෙනවා Cauchy integral formula for multiply connected domain, Cauchy integral theorem for multiply connected domain කියලා එකක් තියෙනවා. ඒකත් ඔය වගේම සංකල්පයක් තියෙන්නේ. හරි. මේ වගේ curve එකක් තිබ්බොත් හරි මේම ලොකු තඩි ලොකු curve එකක් තිබ්බොත් අපිට ඒක ඇතුලේ පොඩි මේම චූටි curve එකක් සලකන්න පුළුවන් curve එකක් හරි මොකක් හරි ඒ වගේ. හරි. හරි ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ වගේ තිබ්බොත් curve එකක් ඇතුලේ තව පොඩි curves. ඒතර අපිට මේ තනි ලොකු curve එක වෙනුවට මේ පොඩි curves හතර නෙමෙයි 10 15 තිබ්බත් ඒවා වෙනම එකතු කරලා ලොකු ඒකේ අගය හොයන්න පුළුවන්. නැත්නම් මේ පොඩි ගොඩාක් තිබ්බොත් ඒ වෙනුවට තනි ලොකු එකක් අරගෙන එහෙම හොයන්න පුළුවන්. එතකොට ගණන් වලදී
ওই ක්‍රම දෙකම පාවිච්චි කරනවා. දැන් අපි බලමු එකක් හදලා තියෙන විදිය. i කියලා දීලා තියෙනවා ඉන්ටිග්‍රල් එකක් හොයන්න. මේක z කියන්නේ ඔන්න ඔක රේන්ජ් එක. එහෙනම් මට ඕනේ මුලින්ම ඔක ඇඳ ගන්න. හරි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා z ගේ මේක ඇඳ ගන්න 0 0 r2 r කියන්නේ දෙකයි. මෙතන මේ ඊතලේ මම දාලා නැහැ. ඒක දාගන්න. මේක දාලා මෙතනින් ලියා ගන්න z සමානයි 2 කියලා. v කියලා මම තිබ්බෙකුත් දාගන්න. හරි ඊට පස්සේ මම පාවිච්චි කරනවා Cauchy integral formula for multiply connected domain. හරි මේම ලොකු එකක් තිබ්බොත් පොඩි පොඩි ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඇයි දාන්නේ කියලා කියන්නම්. එතකොට මේක දැක්කම පේනවා මෙතන වර්ගයක් මෙතන ඝනයක් තියෙනවා. ඊළඟට මේක බැලුවොත් z - 0 වර්ගයක් වගේ මට හදා ගන්න පුළුවන්. z - 0 වර්ගය වගේ. එහෙනම් 0 මේක ඇතුලේ තියෙනවා. z මාපාංක z සමානයි 2 කියන එක ඇතුලේ. ඊළඟට මෙතන බැලුවොත් z -1 ගේ වර්ගයක් වගේ එකක් තියෙනවා. එහෙනම් -1 මෙතන ඒකත් මේක ඇතුලේ තියෙනවා. එහෙනම් මම මේ වෙලාවට කරන්නේ Cauchy integral formula for multiply connected domain කියන සංකල්පය පාවිච්චි කරනවා. එතකොට ඒ වෙලාවට අපි කරන්න ඕනේ පොඩි අපිට කැමති R1 R2 කියලා රවුන්ඩ් එකක් ඇතුලේ ඇඳ ගන්නවා. ඒ රවුන්ඩ් වලට අදාළව array R1 R2 කියලා කැමති විදිහට ගන්න කර්ව් එක C1 C2 එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි C1 C2 කියලා එව්වා. දැන් අපි දානවා Cauchy integral formula for multiply connected domain. අතන උඩ කියනවා නම් මෙතන ක්‍රමාරෝපිත එක එකයි. ඒකින්ද එතන එකෙන් බෙදුණා. නමුත් මෙතන පවර් එක 3ක් වුණොත් හරි ඒක කියන්නම්. දැන් මෙතන මම C1 සලකුවා. හරි. හරි. එතකොට දැන් මේකට මම වෙනම රවුන්ඩ් එකක් ගන්නවා. මම C1 සලකනවා. C1 කියන කර්ව් එක සැලකුවාම මෙතන 0. එහෙනම් මෙන්න මේක විතරයි තියෙන්නේ. එහෙනම් අනිත් කැල්ල අපිට වැඩක් නැහැ C1 ගෙන් පිට. එහෙනම් පළවෙනි කැල්ල ගන්නකොට මේ ටික සලකලා ඒක එකට ඇල්ලුවා. ඊළඟට දෙවෙනි කැල්ල ගන්නකොට z+1 කියන එකක් තියෙන්නේ. එහෙනම් මෙතන -1. එහෙනම් z z0 කියන්නේ -1. එහෙනම් මෙතනින් බැලුවම මේ 0 තියෙන්නේ මේ රවුම නෙමෙයි. හරි. එතකොට ඒකයි අපි දැන් මේ වගේ රූපයක් ඇඳෙනකොට මේ රවුම ටිකක් ලොකුවට ඇඳ ගන්න. පොඩියට ඇඳගත්තොත් අඳින්න ඉඩ නැහැනේ. ඊළඟට මේවා ගාවනකොට ඕවර්ලැප් මේව අඳින්න එපා කැතයි. එතකොට හරි නෑනේ එහෙම. වැරදීනේ එතකොට. එතකොට ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න අඳිනකොට. ඊට පස්සේ z වර්ගය z ඍණ බිඳුවේ වර්ගය. ඊට පස්සේ z දාන එකේ ඝනය. හරි. එහෙනම් Cauchy integral formula for derivatives තමයි පාවිච්චි කරන්න වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් මම මේ දකුණු පැත්ත උක්ත කරොත් fn z0 වතාවක් 2πi over factorial n. හරි. fn z0 සමානයි ඒක වැඩි කිරීම 2πi බෙදීම ක්‍රමාරෝපිත n සමානයි කියලා ඉන්ටිග්‍රල් එකේ එන්නේ. එහෙනම් මම ඉන්ටිග්‍රල් එක හොයන්න යන්නේ දැන්. හරි. එතකොට ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැත්නම් ආයි රිවයින්ඩ් කරලා එහෙම බලන්න නැත්නම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊට පස්සේ හරි පල්ලෙහාට ගියාම හරි. එහෙනම් දැන් මේක තමයි අපේ පළවෙනි අපි F1 F2 කියලා මෙතන ගන්න ඕනේ. මොකද අපි කර්ව්ස් මෙතන දෙකක් ඇඳලා. මේම කර්ව්ස් දෙකක් තියෙනවානේ. එහෙනම් F1 F2 කියලා ගත්තා. එහෙනම් අපේ F1 කියන්නේ e to the power z e වල z බෙදීම x දාන එකේ ඝනය. හරි. F1 කියන්නේ මේක.
එහෙනම් අපිට ඕනේ f1 dash f1 dash z අපි හොයාගන්නවා මෙතන 4 වෙනි බලය. ඒක හොයාගන්න හැමෝටම පුළුවන්. ඊළඟට ආයි මෙතන n හොයාගන්න තියෙනවා. එහෙනම් 2 කියන්නේ n + 1. එහෙනම් n කියන්නේ 1යි. ඊට පස්සේ 3 කියන්නේ n + 1 වුණොත් n කියන්නේ 2යි. හරි. දැන් දන්නවා ඇයි මේ මෙහෙම ගන්න කියලා. මොකද fz බෙදීම z - z නෝඩ් ගේ මෙතන n + 1 කියලා දෙන්නේ. එහෙනම් මෙන්න මේකෙන් අපි n කියන එක හොයාගන්නවා. හරි. එතකොට ඒකින්ද තමයි මෙන්න මෙතන 2 කියලා එන්නේ. හරි. මෙතනත් 2 එන්නේ 1යි. මෙතන 1කින්ද තමයි මෙතනත් 1 එන්නේ. හරි. එතකොට ඒක හැමෝටම තේරෙනවා උඩ සමීකරණ එක බලන්න. ඊට පස්සේ මම ටිකක් සුළු කිරීම මේකේ දැම්මේ නැහැ. ඒක ඔයගොල්ලෝට අවකලනයක් කරගන්න පුළුවන් නිසා දැන් ඊළඟට e වල z over z discard. හරි. මේක තමයි ඊළඟ f2 කියලා ගන්නෙ. එතකොට මේකේ හොඳට බලන්න මෙන්න f2 ගේ දෙවෙනි එක. හරි. දැන් f2 dash නෙමෙයි f2 double dash. හරි. f22. හරි. එතකොට මේක මුලින්ම f2 dash හොයන්න ඕනේ. ඊට පස්සේ ආයි ඒක අරගෙන ආයි මේක හොයන්න ඕනේ. එතකොට කම්ප්ලෙක්ස් කියන්නේ ඒකයි. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම තේරෙනවා සංකීර්ණයි කියලා. ඒක හොඳට මතක තියාගෙන f2 dash විතරක් හොයලා ඒක ආදේශ කරලා හොයන්න එපා. සම්පූර්ණ වැරදි. f2 double dash එකත් f22 හොයන්න ඕනේ. ඊට පස්සේ ඒක හොයලා ඉවරලා බිඳුව දාන්න මේකට බිඳුව දැම්මම ඍණ 2යි කියලායි. ඊට පස්සේ f2 2ට ඍණ 1 දාන්න. එතකොට මෙහෙම එකක් එයි. ඊට පස්සේ අපිට ෆයිනල් ආන්සර් එක විදියට මේක එනවා. හරි. එතකොට ඔයගොල්ලන්ට මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ආයි මොනවා හරි මේකේ ගණන් මොනවා හරි කියලා දෙන්න ඕන තියෙනවා නම් ඒවත් කියන්න. ඊට පස්සේ මේකේ දැනගන්න තියෙන්නේ මේ ටික තමයි කොහොමද අපි මේ තියරම්ස් ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් ටේලර් සීරීස් ලියන්නේ කොහොමද, ලෝරන්ට් සීරීස් ලියන්නේ කොහොමද, රේඩියස් ඔෆ් කන්වර්ජන්ස් ඒ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙම පුළුවන් වුණොත් සිංගියුලර් පොයින්ට්ස් රෙසිඩියු කියන්නේ මොනවාද, රෙසිඩියු හොයන්නේ කොහොමද, ඒ ටික තමයි ඉස්සරහට තියෙන්නේ. අපි ඒක එක වීඩියෝ එකකින් හරි දෙකකින් හරි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙනම් අදට ඒ ටික තමයි. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒවට මම අලුත් වීඩියෝ හදලා දාන්න. එහෙනම් හැමෝටම thank you මේ වීඩියෝ එක බලුවට. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් bye ඔක්කොටම. okay